බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි සමසිත දහමින් සනසන මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දන උතුම් දායකත්ව ධර්ම දේශනා මාලාවේ තවත් අති උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ඉඩහසර ලබා දීමේ බලාපොරොත්තු පෙරදරිවයි මෙත් බුද්ධාභිවන්දන මෙලෙස ඔබ හා සම්බන්ධ වෙන්නේ. සදහවතුනි මේ උතුම් සදහම් දේශනාව සිද්ධ කිරීමට සඳහා අපගේ ගෞරවපූර්වක ආරාධනය පිළිගෙන මේ උතුම් ධර්මාසනයේ මත වැඩ හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පළමු කොට මා ඔබට හඳුන්වා දෙන්නම්. උන්වහන්සේ කොළඹ 10 මාලිකාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි නම කියනට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ. සාදු නදින් පළමු කොට උන්වහන්සේව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ ලෙස අපට සටහන් කර තිබෙන්නේ මේදානි, ඒ වගේම ශමිල, ඒ වගේම පෝතලි, ඒ වගේම ප්‍රමේෂ්, ඒ වගේම නොමානි, හිමාල්, නුවන්ප්‍රිය, මිහිරානි, චලිතා, ශානක යන දූදරුවන් ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා විසින් දායකත්වයේ ගැන කටයුතු කරන ලෙස අපට සටහන් කර තිබෙනවා. ප්‍රධානතම අරමුණ විදිහට අපට සටහන් කර තිබෙනවා වසර 3කට පෙර ආතුව ජනවාරි 30 වන දින පරලෝ සැපත් බස්නායක ටිකිරි බණ්ඩාර වන ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න ප්‍රධානතම අරමුණ බවට පත් වී තිබෙනවා. ඒ වගේම පරලෝ සැපත් ලලිත් වල්දෙනිය පියාණන්ට ඒ සිරියාවතී මෑණියන්ට, ඒ වගේම සෝමවතී දිසානායක, ඒ වගේම ප්‍රේමවතී දිසානායක, ඒ වගේම ලොකුමැණිකේ යන මිත්තනියන්ලාට, ඒ වගේම ජේමිස් පෙරේරා අබේරත්න බණ්ඩාර, ඒ වගේම ආර්වින් මර්තිස් යන සීයලාටද පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පරලෝ සැපත් පියාණන් ඇතුළු සංසාරගතව මිය පරලොවට දුණු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සදහැවත් සියලුම දෙනාට, සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අවසන වුන් ප්‍රාර්ථනා කරන උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙනු වස්මේ උතුම් සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවන් සිද්ධ කරන. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවායි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සුජීවත්ව සිටින ගුණවතී මර්තිස් බණ්ඩාර මෑණියන්, ඒ වගේම සෝමා රන්දොබගේ මෑණියන්, ඒ වගේම නාලනී රණවීර මෑණියන්, ජයති රණවීර පියාණන්, ඒ වගේම බණ්ඩාර පවුලේ සියලුම දෙනා, ඒ වගේම වල්දෙනිය පවුලේ සියලුම දෙනාටත්, ඒ වගේම රණවීර පවුලේ සියලුම දෙනාටත්, සියලුම දරුවන්ටත්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනාටත් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන වගේම පරම පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු සිද්ධාගෙන අරමුණු කොටගෙනයි අද දවසේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. සියලුම අරමුණු, සියලු ප්‍රාර්ථනයන්, සියලු සුභාශිංසනයන්, සියලු පුණ්‍යානුමෝදනාවන් ඒ ආකාරයෙන්ම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ ප්‍රාර්ථනාවන් සමගින් ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු නදින් ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝති. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ මේදානි, ශමිල, පෝතලි, ප්‍රමේෂ්,
නොමානි හිමාල් නුවන්ප්‍රිය මිහිරානි චලිතා ශානක කියන දරු දැරියන් ඇතුළු පවුලේ හැම දෙනාම මැදිහත් වෙලා ප්‍රධාන අරමුණ විදියට වසර 3කට පෙර මිය පරලෝකීය ජනවාරි 30 වන දිනට වසර 3ක් පිරෙන බස්නායක ටිකිරි බණ්ඩාර දයාබරණීය පියතුමන්ට අනුමෝදනා වශයෙන් තමයි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් මේ ඇත්ත බොහොම සත්පුරුෂ හැඟීමෙන් කටයුතු කරන්නේ. ඒ පින්වත් හැම දිනාටම මේ දේශනාමය කුසල් අනුමෝදන් වේවා කියන අදහසත් මේ පරලෝකීය ටිකිරි බණ්ඩාර මහත්මයාගේ භවගාමී සසර සුවපත් වේවා කියන අදහසත් ඇති කරගෙන අපි මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි, මේ මොහොතේ අපි හැම දිනාම ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ අපේ ජීවිතයට ගලප ගන්න අදහසයි අපි හැම දිනා තුළම පවතින්නේ. අද ඔබට දේශනා කරන දේශනාව ඊටාම වැදගත් දේශනාවක්. මේ උපනිෂ සූත්‍රය ඇසුරෙන් සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ උපනිෂ සූත්‍රය ඇසුරෙන් ධර්ම කාරණා කීපයක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් උපනිෂ සූත්‍රයෙන් දේශනා ගණනාවක් කරන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් අපි කෙටියෙන් උනත් මේ දේශනාවේ හරය හරි අපි මේ මොහොතේ මතු කරගන්න බලමු. දේශනාවේ හරය අපිට මේ වෙලාවේ මතු කරගන්න පුළුවන් වුණොත් විශාල පිරිසක් මෙත් සඳහම් විකාශයේ නරඹනවා. ඒ විශාල පිරිසකට මේ ධර්මයේ උදව් වෙයි කියලා අපි කල්පනා කරනවා. පින්වත්නි, මේ දේශනාව කරන කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. සවැත් නුවර ජේතවනාරාමයේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ මේ භික්ෂු සංඝයා අමතලා මේ කතාව පවසනවා. මේ කතාව දේශනා කරනවා. උන්වහන්සේ මතක් කරනවා, පින්වත් මහණෙනි, මේ ආශ්‍රව ක්ෂය කරන කෙනෙක්, ඒ කියන්නේ දන්නා කෙනාගේ සහ දක්නා කෙනාගේ තමයි ආශ්‍රව ක්ෂය වෙලා යන්නේ. දන්න කෙනාගේ දක්නා කෙනාවයි. ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. දන්න කෙනාගේ දකින්න කෙනාගේ තමයි මහණෙනි ආශ්‍රව ක්ෂය වෙනවා කියලා මම ඔබට මතක් කරන්නේ. එතකොට මොනවද දන්න කෙනාට? දන්න බරපතල ප්‍රශ්නයක් එනවා. මොනවද දකින්න කෙනාටද කියලා. දන්න කෙනාගේ දකින්න කෙනාගේ නම් ආශ්‍රව ක්ෂය වෙන්නේ. මොනවා දකින්න කෙනාගේද ආශ්‍රව ක්ෂය වෙන්නේ? මොනවා දන්න කෙනාගේද ආශ්‍රව ක්ෂය වෙන්නේ කියලා අපි ඊළඟට හොයලා බලන්න අවශ්‍ය වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ පංචස්කන්ධය පිළිබඳ දන්න කෙනාගේ දක්න කෙනාගේ. දැන් මොනවද මේ දේශනාවට ගැඹුරට යන දේශනාවක්. ඊටා විමසීල්ලෙන් බොහොම අවධානයෙන් අහන්න. ඔබට ඊටාම හොඳ සුන්දර ධර්මපරියායක් වෙයි. ඔබේ දුක ඉවර කරගන්න, පණිවිඩේ දුක ඉවර කරගන්න අදහස ඔබේ හදවත තුළ පවතිනවා නම් ඔබට මේ දේශනාව ඉතා රමණීය දේශනාවක් වෙනවා, සැකයක් නැහැ. එතකොට මොනවා දන්න කෙනාගේ මොනවා දකින්න කෙනාගේද පින්වත්නි ආශ්‍රව ක්ෂය වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ පංචස්කන්ධයේ දන්න කෙනාගේ, පංචස්කන්ධයේ දකින්න කෙනාගේ තමයි ආශ්‍රව ක්ෂය වෙන්නේ. මොනවද පංචස්කන්ධය? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන පංචස්කන්ධය. මෙන්න මේ පංචස්කන්ධය සාමාන්‍ය ශ්‍රාවකයෙක් තුන් ආකාරයකින් දකින්න ඕන. දැන් අපි මෙත් සඳහම් විකාශයේම මීට කලින් දේශනාවකදී මතක් කළා පංචස්කන්ධය 7 ආකාරයෙන් දකින්න විදිය ගැන. නමුත් දැන් මේ දේශනාවේ තියෙනවා මේ උපනිෂ සූත්‍රේ කරුණු සහිත ප්‍රත්‍ය සහිත බව ගැන වදාළ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධේ කාරණා 3කින් දැනගන්නවා. මොකද්ද? රූපය මෙසේ මෙසේ කියලා එයා දැනගන්නවා. රූපේ ඇතිවීම මෙහෙමයි කියලා දැනගන්නවා. රූපේ නැතිවීම මෙහෙමයි කියලා දැනගන්න. ඔන්න ඔය තුන තමයි රූපේ දැනගන්න තියෙන්නේ. වේදනාව මෙහෙමයි, වේදනාව මෙන්න මේකයි කියලා දැනගන්නවා. වේදනාවේ ඇතිවීම මෙසේ කියලා දැනගන්නවා. වේදනාවේ නැතිවීම මෙසේ කියලා දැනගන්නවා. එතකොට සංඥාව දැනගන්නවා, සංඥාවේ ඇතිවීම දැනගන්නවා, සංඥාවේ නිරෝධය දැනගන්නවා. සංකාර දැනගන්නවා, සංකාරයේ ඇතිවීම දැනගන්නවා, සංකාරයේ නිරෝධය දැනගන්නවා. විඥානය දැනගන්නවා, විඥානයේ ඇතිවීම දැනගන්නවා, විඥානයේ නිරෝධය දැනගන්නවා. එතකොට මෙන්න මේ පංචස්කන්ධයේ 3 ආකාරයකින් දකිනවා. ඒ කියන්නේ පහ වැඩි කිරීම 3 15ක් කාරණා දැනගත්තාම
උන්වහන්සේ වදාරනවා ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. මහණෙනි මෙන්න මේ විදියට දන්න කෙනාට දන්නවා විතරක් නෙමෙයිනේ මේ විදියට දකින්න කෙනාට ඥානතෝ අහම් භික්කවේ පස්සතෝ ඥානතෝ කියන්නේ එකක් පස්සතෝ කියන්නේ එකක්. එතකොට ඥානතෝ සහ පස්සතෝ කියන්නේ මේ දකින්නවා ඒ වගේම දන්නවා. එතකොට දන්න කෙනාගේම නෙමෙයි දැන් දන්න කෙනෙක් ඉන්න පුළුවන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත කෙනෙක් මේක දන්නවා. හැබැයි යාට දැක ගන්න බැරි වෙලා තියෙනවානේ. එතකොට මේ දන්න කෙනාගේ දකින්න කෙනාගේ තමයි ආශ්‍රව ක්ෂය වෙන යන්නේ. මොනවද දන්නේ? ඉති රූපං රූපේ දැන ගන්නවා. දැන් මම කෙටියෙන් කිව්වොත් මොකද මම කෙටියෙන් කියනවා කියලා කියන්නේ මේ ගැන විස්තරාත්මක ඊටාම ගැඹුරු දේශනාවක් අපි සඳහන් විකාශයෙන්ම මීට කලින් දේශනා කරලා තියෙනවා. ඔබට මතක ඇති සමහර විට මේ දේශනා මාලාවක් විදියට අපිත් එක්ක මේ දේශනා ශ්‍රවණය කරන ශ්‍රාවක පින්නතුන් ඉන්න බව අපිට පේනවා. ඔවුන් මේ අපිට මීට කලින් කරපු පංචස්කන්ධේ හත් ආකාරයෙන් දකින්න විදිය ගැන හිම ඔබට මතක ඇති. එහෙමනම් දොන් රූපේ මෙහෙමයි කියලා දැනගන්න. මොනවද රූපේ? සතර මහා භූතයන්ගෙන් හටගත්ත රූපයක් තියෙන්නේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත රූපයක් තමයි ඔබට තියෙන්නේ කියලා එයා දැනගන්නවා. ඉති රූපං රූපේ මෙහෙමයි කියලා දැනගන්නවා. රූපස්ස සමුදය රූපේ හට ගැනීම මෙහෙමයි කියලා දැනගන්නවා. මොකද්ද රූපේ හට ගැනීම? ආහාර ප්‍රත්‍යයෙන් තමයි රූපේ හටගන්නේ. රූපස්ස අත්තංගම රූපේ නිරෝධ වීමත් දැනගන්නවා. රූපේ නිරෝධ වීම කියලා කියන්නේ ආහාර නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා කියලාත් දැනගන්නවා. ඔන්න බලන්න රූපේ කාරණා තුන යා දැනගන්නවා. වේදනාව මෙසේ කියලා දැනගන්නවා. වේදනාව කියන්නේ වේදනා කීයක් තියෙනවද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා වේදනා හයක් තියෙනවා. එතකොට ඔබට හිතේ නෑ වේදනා තුනයිනේ තියෙන්නේ. සුඛන්තිපි වේදනා, සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලානේ ඔබ අහලා තියෙන්නේ. පින්වත්නි සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මධ්‍යස්ථ විඳීමක් තමයි හිතේ ඇති වෙන්නේ. හැබැයි ඒ වේදනාව ඇති වෙන්නේ පින්වත්නි චක්කු සම්පස්සජා වේදනා. ඇහි ස්පර්ශය නිසා ඇති වෙනවා වේදනාවක්. ඒ වේදනාව තුන් ආකාරයි. සෝත සම්පස්සජා වේදනා අහපු දේවල් නිසා විඳීම් ඇති වෙනවා. ඒ අහපු දේවල් නිසා ඇති වෙන වේදනාවේ තුන් ආකාරයක් තියෙනවා. ඒතර වේදනා මේ සම්පූර්ණ වේදනා කාය කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒ 6 නිසා 6 ඇතුලේ තුන් ආකාරයකින් ඇති වෙනවා. අන්න එහෙමයි වෙන්නේ. ඒතර ඔන්න වේදනාව දැනගත්තා. ඊට පස්සේ වේදනාවේ සමුදය දැනගන්නවා. වේදනාවේ සමුදය ස්පර්ශයයි. ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වුනේ නැත්නම් පින්වත්නි ඇහැ නිසා චක්කු සම්පස්සජා වේදනාවක් ඇති වෙන්නේ නැහැ. එවන වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසාමයි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ වේදනා කායට හේතුව දැනගත්තා. මොකද්ද හේතුව? ස්පර්ශ. ස්පර්ශ වුණ නිසා තමයි වේදනාවක් ඇති වුනේ. ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුවනේ. ඇහැයි රූපයයි ඇහි විඥානයයි කියන තුන එකතු ස්පර්ශය. ඔය තුන එකතු වුණ නිසා තමයි පින්වත්නි විඳින්න පටන් ගන්නෙ. එතකොට මේ ඒ තුන එකතු වෙන එකට ස්පර්ශය කියලා කියනවා නම් ස්පර්ශය නිසා නේද වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශය නිසායි වේදනාව ඇති වෙන්නේ. එතකොට ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. ඒ ඇති වෙන වේදනාව ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙලා යනවා. දැන් ඔක උදාහරණයකින් කිව්වොත් දැන් තණ්හාව නිසා තමයි දුක ඇති වෙන්නේ. එවනම් දුක නිරුද්ධ කරනවා නම් තණ්හාව නැති වෙලා යනකොට දුක නැති වෙලා යනවා. ඇයි දුක ඇති වෙලා තියෙන්නේ තණ්හාව නිසානේ. අන්න ඒ විදිහට යා වේදනාවක් දැනගන්නවා පින්වත්නි. ඒතර වේදනා කාය හයත් එයා දැනගන්නවා. වේදනාවට හේතු ස්පර්ශය කියලා දැනගන්නවා. ස්පර්ශය නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියලා දැනගන්න ඕන. කාරණා තුන දැනගත්තා. ඊට පස්සේ පින්වත්නි රූප වේදනා සංඥාවක් දැනගන්නවා. සංඥා කියන්නේ හඳුන ගන්නවා කියන එක. සංඥා කාය හයක් තියෙනවා. මොනවද සංඥා කාය හය? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා මේ විදිහට තියෙනවා හයක්. එතකොට මේ සංඥා කාය හයත් එයා දැනගන්නවා. රූපේ දැනගන්නවා, වේදනාව දැනගන්නවා, සංඥාව දැනගන්නවා. සංඥා කාය හයත් දැනගන්නවා. ඒ කියන්නේ රූප සංඥා ඇහින් අඳුන ගන්නවා. ශබ්ද සංඥා අහන දේවල් අඳුන ගන්නවා. ගන්ධ සංඥා ගඳ සුවඳ අඳුන ගන්නවා.
රස සංඥා රස වශයෙන් හඳුනගන්නවා. කොහොමද රස වශයෙන් හඳුනගන්නේ? අම්බිලම්පි ඇඹුල් රහ දැනගන්නවා. කාරිකම්පි කර රහ දැනගන්නවා. අකාරිකම්පි කර නොවන රහ දැනගන්නවා. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ලෝණකම්පි ලුණු රහ දැනගන්නවා. මේ විදිහට දැනගන්නවා කියන එක තමයි සංඥාව කියන්නේ. එතකොට සංඥාව දැනගන්නවා. රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ සුවඳ වශයෙන්, රස වශයෙන්, පහස වශයෙන්, සිතුවිලි වශයෙන් මේම අඳුන ගැනීමක් තියෙනවනේ. ඒ අඳුන ගැනීමට මොකද්ද කියන්නේ? අඳුන ගැනීමට කියනවා සංඥාව කියලා. එතකොට එයා සංඥාකාය 6ක් දැනගන්නවා. ඊට පස්සේ සංඥාවට හේතුව දැනගන්නවා. මොකද්ද සංඥාවට හේතුව? සංඥාවට හේතුවත් පින්වත්නි සංඥාවේ සමුදයත් එයා දැනගන්නවා. සංඥාවේ සමුදය මොකද්ද? සංඥාවේ සමුදයත් ස්පර්ශයයි. ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙනවා කියලා දැනගන්නවා. දැන් බලන්න එතනත් තුනක් දැනගත්තා. දැන් රූපය ගැන කාරණා තුනයි, වේදනාව ගැන තුනයි, සංඥාව ගැන තුනයි, සංකාර ගැනත් එයා තුන් ආකාරයෙන් දැනගන්නවා. සංකාර මෙසේ කියලා දැනගන්නවා. කොහොමද දැනගන්නේ? මොනවද සංකාර කියලා කියන්නේ? රූපේ දැන් අභිධර්මයේ පැත්තෙන්ම කිව්වොත් එහෙම සංකාර කියන්නේ ඔබ දන්නවා චෛතසික ධර්ම 52ක් තියෙනවා. වේදනා චෛතසිකයත් වේදනා චෛතසිකයත් සංඥා චෛතසිකයත් දෙක ඇරුණාම අනෙක් සංකාර 52 50 තමයි අයිති වෙන්නේ සංකාරවල. 52යි චෛතසික, වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි දෙක අත්හැරියාම තව 50ක් තියෙනවා. ඔන්න ඔය 50ට කියනවා සංකාර කියලා. ඔහොම කිව්වට අපිට තේරෙන්නේ නැහැ නේ පින්වත්නි. තේරෙන්නේ නැති නිසා මම තේරෙන්න කියන්නම්. කොහොමද? රූප සංචේතනා. රූපේ නිසා ඇතිවෙන සිතුවිලි වලට සංකාර කියනවා. ශබ්ද සංචේතනා. ශබ්දේ නිසා ඇතිවෙන සිතුවිලි වලට සංකාර කියනවා. ගන්ධ සංචේතනා. ගන්ධ සුවඳ නිසා ඔබට සිතුවිලි ටිකක් ඇති වෙනව නේද හිතේ? අන්න ඒවට සංකාර කියනවා. ඔන්න දැන් එයා සංකාර දැනගත්තා. සංකාර කීයක් තියෙනවද? 6යි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා සංකාර 6ක් තියෙනවා. ඒ ටිකක් දැනගත්තා. සංකාර වලටත් හේතුව දැනගන්නවා. සංකාර වලටත් හේතුව ස්පර්ශයයි. මොකද්ද පින්වත්නි සංකාර වලට බලපාන ස්පර්ශය? සංකාර වලට බලපාන ස්පර්ශය තමයි දැන් බලන්න රූපේ නිසා සිතුවිලි ඇති වුණේ පින්වත්නි රූපය දැක්ක නිසා නේද? රූපය දැක්කා කියන්නේ ඇහැට රූපයක් අහු වෙලා තියෙනවා. මානසිකාර ප්‍රත්‍යයෙන් විඥානය ඇති වෙලා තියෙනවා. ඒ තුන එකතු වෙන එක ස්පර්ශය නම් ඔය තුනම එකතු වුණ නිසා නේද පින්වත්නි විඳින්න පටන් ගත්තේ. විඳින නිසා අඳුනගත්තා. අඳුනගත්ත නිසා සිතුවිලි ඇති වුණා. හරි ලස්සනට ගැලපෙනවා. සමහර විට මේ දේශනාව ඔබට නොතේරෙනවා වගේ නම් මෙත් සඳහන් විකාශය තුලින්ම නැවත නැවත අහන්න. එතකොට මේක හරි ලස්සන දේශනාවක්. ඊට පස්සේ යා බලන සංකාරයක් දැනගත්ත තුන් ආකාරයකින් ඊට පස්සේ විඥානය දැනගන්නවා. විඥානයත් තුන් ආකාරයෙන් දැනගන්නවා. සංකාරයත් නිරුද්ධ වෙන්නේ ස්පර්ශේ නිරුද්ධ වීමෙන්. විඥානයත් තුන් ආකාරයකින් දැනගන්න. කොහොමද දැනගන්නේ? විඥානයේ මෙසේ කියලා දැනගන්න. මොනවද විඥාන කාය 6ක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. ඒතර විඥාන කාය 6යි. විඥාණයට හේතුවක් තියෙනවා. මොකද්ද විඥාණයට හේතුව? නාම රූප නිසා විඥාණය ඇති උනේ. විඥානේ නිරෝධේ නාම රූප නිරුද්ධ වෙනකොට විඥානේ නිරුද්ධ වෙනවා කියලා දැනගන්නවා. ඔන්න ඔය ටික දැන් අකුල්ලා කිව්වොත් පංචස්කන්ධය මෙසේ කියලා දැනගන්නවා. පංචස්කන්ධයේ සමුදය දැනගන්නවා. පංචස්කන්ධයේ අත්ංගමයේ දැනගන්නවා. ඒ කියන්නේ පංචස්කන්ධේ මේ නැතිවීම දැනගන්නවා. මෙන්න මේ ටික දැනගන්නකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. මහණෙනි ඔන්න ඔය කරුණු 15 දැනගන්නකොට එයා ඒ ටික දැනගන්නකොට එයා ඒ ටික දැක ගන්නකොට එයාගේ සම්පූර්ණයෙන්ම ආසවාණං කයං වදාමි. ක්ෂය වීමේ ඥානයක් ඇති වෙනවා. ක්ෂය වීමේ ඥානයක් ඇති වෙනවා. මොකද්ද ක්ෂය වීමේ ඥානය කියන්නේ? ඒ ක්ෂය වීමේ ඥානය කියන්නේ අරහත් සිතට. අරහත් සිතක් එයාට ඇති වෙනවා. අන්නේ ආශ්‍රව ක්ෂය වුණු ඥානයක් තියෙනව නේද? අර 15 දැනගත්තා දැකගත්තාම එයාට ආශ්‍රව මම හුඟා ක්ලේසි කරලා ඔබට කියන්නේ මං හිතන්නේ මීට වඩා ගැඹුරු මේ වගේ බරපතල ගැඹුරු දේශනාවක් මීට වඩා ලේසි කරන්න පුළුවන් වෙයි කියලා. මේක හොඳට තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් නිකලස් වෙනවා ඔබ. කෙලෙස් සාගරින් ඉගුඩ වෙනවා ඔබ. පින්වත්නි මේක දැනගන්න නැතුව මොන බුද්ධ පූජා, මොන බෝධි පූජා, මොන ඖෂධ පූජා, මොන කාරණා කළත් ඒ කියන්නේ මේ හැම දෙයකින්ම මේකට උදව්වක් හම්බ වෙනවා මිසක් ඔය වන්දනාමාන ක්‍රමේ වයින් උදව්වක් හම්බ වෙන නිසා මේ විදියට ලෝකයේ දිහා දකින්න නැතුව තමන් දිහා තමන්ව ගවේෂණය කරන්න නැතුව නිකලස් වෙනවා කියලා දෙයක් නේතන් ඨාණං විජ්ජති. එහෙම දෙයක් වෙන්න බැරි දෙයක්.
ඒතර මේ විදිහට බුද්ධ ශ්‍රාවකයා හැම වෙලාවකම දකින්න ඕන. ඒතර අර ආශ්‍රව ක්ෂය වුණු ඥානයක් තියෙනව නේද? අර ආශ්‍රව ක්ෂය වුණු ඥානයක් තියෙනවා. අර 15 දැනගන්නකොට ක්ෂය වෙච්ච අරහත් සිතක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ඒ ආශ්‍රව ක්ෂය වූ ඥානය කයේ ඥානං ක්ෂය වීමේ ඥානය නිකම් ඇති වුණ එකක් නෙමෙයි කියනවා. ඒකත් ප්‍රත්‍ය සහිතයි කියනවා. ආශ්‍රව ක්ෂය වූ ඥානය ප්‍රත්‍ය සහිතයි කියනවා. ඒ මෙනෙහි කරන ආශ්‍රව ක්ෂය වීමේ මෙනෙහි කරන ඥානය පහළ වීම ප්‍රත්‍ය සහිතයි කියනවා. කායස්මින් කයේ ඥානං තම්මිස උපනිසං වදාමි. මහණෙනි ආශ්‍රව ක්ෂය වීමේ ඥානය ඒ කියන්නේ අරහත් සිත අරහත් ඵලයේ හේතු සහිතයි කියනවා. ඒක නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි, නිකන් ඉබේ හටගත්තා වගේ එකක් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා කියනවා. මොකක්ද හේතුවේ? කාච බික්කවේ කයේ ඥානස්ස උපනිසා විමුක්ති තිස්ස වචනීයං. කාච බික්කවේ කයේ ඥානං. කයේ ඥානං කියන්නේ ක්ෂය වීමේ ඥානයක්. දැන් අර 15 දැනගත්තාම ක්ෂය වීමේ ඥානයක් උපදිනවනේ. ඒ ඥානයටත් හේතුවක් තියෙනවා කියන එක ප්‍රත්‍ය සහිතයි කියනවා. මොකද්ද ප්‍රත්‍ය? ප්‍රත්‍ය තමයි පින්වත්නි විමුක්ති තිස්ස වචනීයං. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි පින්වත්නි විමුක්තිය. විමුක්තිය නිසා තමයි පුද්ගලයා තුළ ක්ෂය වීමේ ඥානයක් උපදින්නේ. ඒකට බලපෑවේ විමුක්තිය. එතකොට විමුක්තිය නිසා ක්ෂය වීමේ ඥානයක් උපදිනවා. දැන් බලන්න විමුක්තියයි ඒ කියන්නේ ක්ෂය වීම ආසවක්ඛය ඥානයයි කියන්නේ දෙකක් එතකොට. ආසවක්ඛය ඥානය කියන්නේ එකක්. දැන් බලන්න මේක පරිස්සමට ලියා ගන්න ඕන. දැන් විමුක්තිය කියන එක වෙන එකක්. ආශ්‍රව ක්ෂය වීමේ ඥානය කියන්නේ වෙන එකක්. ඒක දෙකක් වෙන්නේ මෙහිමයි. දැන් මිදීම මේ මිදුණු නිසා මිදුණා කියලා ඥානයක් උපදිනව නේද? එතකොට යම් කෙනෙක් මිදෙනවා මිදුණ නිසා මිදුණා කියලා ඥානයක් උපදිනවා. ඒකට හේතුනේ මොකද්ද? මිදීම. දැන් කෙනෙක් ආවට පස්සේ ආවා කියලා දැන ගැනීමක් උපදිනව නේද? ආවට පස්සේ තමයි ඒක වෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ විමුක්තියයි කයේ ඥානං කියන ස්වභාවයයි දෙක අතර වෙනස. ක්ෂය වීමේ ඥානය කියලා කියන්නේ ආවා කියන එකට, ඒ කියන්නේ විමුක්තියටපත් වුණා කියන ඥානයට. දැන් මෙතන හොඳට ලියා ගන්න පින්වත්නි විමුක්තිය කියන්නේ එකක්, ක්ෂය වීමේ ඥානය කියන්නේ තව එකක්. දැන් අපිට ගොඩාක් දෙනෙකුට ගැටලුවක් වෙනවා විමුක්තියයි මේ අරහත් සිතයි අරහත්වයට පත්වීමේ සිත නම් වූ ක්ෂය වීමේ ඥානයයි කියන එකක් කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කාච බික්කවේ කයේ ඥානං උපනිසා විමුක්ති තිස්ස වචනීයං. ක්ෂය වීමේ ඥානයට බලපෑවේ විමුක්ති සිත. ඒ කියන්නේ මිදුණු නිසා මිදුණා කියලා දැනගන්නවා. ආපු නිසා ආවා කියලා දැනගන්නවා. අන්න ඒ වගේ. මිදුණාට පස්සේ ආ දැනගත්තා මිදුණා කියන දැන ගැනීම ඇති වුණා. ඒ මිදුණා කියන දැන ගැනීමට කියනවා කයේ ඥානං කියලා. ක්ෂය වීමේ ඥානයකට උදව් වුණේ මොකද? මිදීම. මිදුණු නිසයි මිදුණා කියලා දැනගත්තේ. එහෙමනම් ඒකට උදව් වුණේ මොකද්ද? විමුක්තිය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ විමුක්තිය කියන එකත් නිකම් ඇති වෙච්ච එකක් නෙමෙයි. විමුක්ති පාහං භික්ඛවේ උපනිසං වදාමි විරාගතිස්ස වචනීයං. පින්වත් මහණෙනි විමුක්තිං පාහං භික්ඛවේස උපනිසං වදාමි. මහණෙනි මේ විමුක්තිය කියන එකත් නිකම් ඇති වෙච්ච එකක් නෙමෙයි. ඒ කියන්නේ විමුක්තියත් නිකම් ඇති වුණ එකක් නෙමෙයි. ඒකට මොකක්ද හේතු උනේ? විරාගතිස්ස වචනීයං. විරාගය කියන්නේ විමුක්තියට පත්වීමට බලපෑවේ නොයල්ම පින්වත්නි. ඒක නිකම් ඇති වෙච්ච එකක් නෙමෙයි. විමුක්තිය කියන ස්වභාවයේ හිතේ උපදින්නේ නොයල්මක් නිසා. නොයල්ම කියන්නේ විරාගය නිසා. දැන් යම් පුද්ගලයෙක් තුළ නොයල්මක් ඇති වුණ නිසා ඒ නොයල්ම හේතු කරගෙන තමයි විමුක්තියටපත් වෙන්නේ. විමුක්තියටපත් වීම නිසා තමයි ක්ෂය වීමේ ඥානයක් උපදින්නේ. ඒ කියන්නේ අක්ෂය වුණා කියලා දැනගන්න විශේෂ ඥානයක් එයාගේ හිත තුළ උපදින්න පටන් ගන්නවා. ඒක හරියම පැහැදිලි ධර්ම කාරණයක්. දැන් ඊට පස්සේ බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ නොයල්ම කියන ස්වභාවයත් නිකම් ඇති වුණ එකක් නෙමෙයි. නොයල්ම කියන එකටත් හේතු සහිතයි. බලන්න ප්‍රත්‍ය සහිතව හරි ලස්සනට මේ ප්‍රශ්නේ ලියන විදිය.
පින්වත් මහණෙනි මේ නොයල්ම කියන ස්වභාවයත් නිකම්ම මේ ආවට ගියාට ඇති වුණා නෙමේ. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද්ද පින්වත්නි ඒකට හේතුව? කාච බික්කවේ විරාගස්ස උපනිසා නිබ්බිදාතිස්ස වචනීයං. ඒකට හේතුව තමයි කලකිරීම. නිබ්බිදාව. කලකිරීම. දැන් මෙතන නිර්වේදේ කියන්නේ දැන් කලකිරීම නිසා යම් කෙනෙක්ගේ හිතේ නොයල්මක් ඇති වෙනවා. නොයල්ම නිසා විමුක්තිය ඇති වෙනවා. විමුක්තිය නිසා එයා මිදුණා කියලා ඥානයකටපත් වෙනවා. ඒ කියන්නේ ක්ෂය වීමේ ඥානයක් උපදිනවා. ඒතකොට ක්ෂය වීමේ ඥානයේ හේතු සහිතයි. ඒකට හේතුව තමයි පින්වත්නි විමුක්තිය. විමුක්තියත් හේතු සහිතයි. ඒකට හේතුව තමයි නොයල්ම. නොයල්මත් හේතු සහිතයි. ඒකට හේතුව විරාගය. මෙතන පින්වත් කලකිරීම කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ අම්මා කෙනෙකුට දරුවෝ අමනාපුනාම ඇති වෙන කලකිරීම. අන්න එහෙම එකක් නෙමෙයි පින්වත්නි. ඒකයි මම මේකට කලකිරීම කියන වචනේ ගැන දෙවරක් හිතලා කියන්නේ. නිබ්බේධික කියන සූත්‍රයේ තියෙනවා කලකිරීම ගැන වදාළ ලස්සන දේශනාවක්. නමුත් කලකිරීම කියනකොට අපේ ඔළුවට එන්නේ නිකන් දරුවා කතා නොකර ඉන්නකොට ඇති වෙන කලකිරීම. නිකන් නෝනයි මහත්තයයි අතර අමනාපයක් ඇති වුණාම ඇති වෙන කලකිරීම. එහෙම එකක් නෙමෙයි. ඒ කලකිරීම ආය වෙනස් වෙනවා. නමුත් මේ කලකිරීම ඊට වඩා ප්‍රශස්ත අවස්ථාවක්. දැන් සමහර වෙලාවට දරුවෝ අපිට හම්බ වුණාම ඒ දරුවෝන්ගේ දෙමව්පියෝ අපිට කියනවා දැන් දරුවෝ එහෙම කොහොමද කියලා ඇහුවොත් කියනවා අනේ වැඩක් නැහැ හාමුදුරුවනේ දැන් කතා කරලා හේතුව තමයි මේ දැන් මට නම් කලකිරිලා තියෙන්නේ කියනෝ නේද කතාවට. ඒතකොට එතන මේ නිබ්බේධික කියන தත්ත්වේ නෙමෙයි. ඒතකොට ඊළඟ සතිය ආයේ දරුවා හොඳ වෙනකොට අර අම්මගේ තිබ්බ කලකිරීම ඉවරයි. දැන් ඊළඟ සතියේ ප්‍රබෝධයෙන් ඒ අම්මා හම්බ වුණොත් ඇහුවොත් එහෙම දැන් අර එදා කලකිරිලා වගේ කිව්වා නේද දැන් මොකද ඇහුවොත් කියන අනේ නෑ හාඳුරුනේ දැන් හොඳයි දැන් දරුවන්ගේ ප්‍රශ්නයක් නෑ කියලා වගේ කියන්න පුළුවන්. එතකොට ඒ වගේ කලකිරීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. මෙතන කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයෙන් කලකිරෙනවා. පංච උපාදානස්කන්ධ දුක ගැනයි මෙයා කලකිරෙන්නේ. ඒකනේ අර මේ එක ගාතාවක තියෙන්නේ අත නිබ්බින්දති දුක්ඛේ. එයා දුක ගැනයි කලකිරෙන්නේ. එතකොට මේ කලකිරීම නිකන් අර බෙල්ල වැල දා ගන්න වගේ ඕලාරික මට්ටමකට යන එකක් නෙමෙයි. මේ කලකිරීම හරියට පින්වත්නි නිකන් අර කෝච්චියට බෙල්ල තියනවා වගේ කලකිරීමක් නෙමෙයි. දැන් සමහර අය හිතානින්නේ බුදුදහමට ආවම මේ කලකිරෙනවා කියනකොට ඒක අර ගිහි ජීවිතේ ගත කරන කාමභෝගී ලෝකයෙන් අල්ලගත්ත කලකිරීම. පින්වත්නි මේකට වචනයක් නැහැ හරියට. මේ කලකිරීම වෙනස් එකක්. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ඇත්තටම මේ පණිවිඩය අපට මතු කළේ අපගේ බුදුරජාණන් වහන්සේ. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරා කියලා කියන එකට මම ඔබට ලස්සන උදාහරණයක් කියන්නම්. උන්වහන්සේ කියනවා මහණෙනි එක අන්ධ මිනිහෙක් ඉන්නවලු. ඒ අන්ධ මිනිස්සයා මේ මිනිහගේ ඇස් පේන්නේ නැහැ. ඇස් පේන්නේ නැති නිසා මේ මිනිහා මොකද කරන්නේ? මේ අන්ධයා මෙයාට හිතනවලු හොඳ ඇඳුමක් මහගන්න. දැන් එයාට ඇඳුමක් මැහුවට පින්වත්නි දැන් ඇඳුමක් හොයන්න බෑනේ එයාට. දැන් මෙයා හිතනවා මට හොඳ ඇඳුමක් තිබ්බනම් හොඳයි කියලා. දැන් උනේ ඇඳුමක් මහන්න තැනකට ගිහින් කියනවා මේ මට හොඳ ඇඳුමක් මහලා දෙන්න පුළුවන්ද? එතකොට අර අන්ධ මිනිහයාට ඇඳුම් මහන මිනිහා කියනවා අපොයි පුළුවන් කියලා. දැන් අර ඇඳුම් මහන මිනිහයා ලොකු ලාභයක් ගන්න කියලා හිතාගෙන කියනවා මේ වාහනේ මේ ඇඳුමට මෙච්චර ගාණක් යනවා. කමක් නැහැ කීයක් ගියත් කියනවා මට මේ ඇඳුම් මහලා දෙන්න කියනවා. එතකොට ඇඳුම් මහන මිනිස්සයා බලනවා මේ මිනිහාගේ ඇස් දෙක පේන්නේත් නැති නිසා බාල රෙද්දකින් වැරහැලි වගේ ඇඳුමක් හදලා දෙනවා. දැන් ඒ කාලේ ඇඳුම් මහනවා කියන එක බොහොම අමාරු වැඩක්. ඇඳුම් ඇත්තෙත් නෑනේ. එතකොට මෙයා හිතනවා මේ බාල ඇඳුමකින් ඇඳුමක් හදලා දෙනවා ලස්සනම ඇඳුම කියලා. ඒ අන්ධයෙකුට ඇඳුම් පේන්නේ නෑනේ. ඊට පස්සේ වාගේ ඇඳුම මැහුවා කිව්වම එයා අර සල්ලි දීලා ඇඳුම අරගෙන යනවා. ඇඳුම අරගෙන ගිහින් පින්වත්නි එයා ඇඳගෙන මිනිස්සු ළඟට යනවා. ගිහින් කියනවා බලන්න මගේ ඇඳුම ලස්සනයිද? ඒතර ඇස් පේන මිනිසුන්ට පේනවා මේ ඇඳුමේ කිසි හැඩයක් නැහැ. ඒතර අර ඇස් පේන මිනිස්සු නිකන් ඔච්චමට වගේ කියනවා අපොයි හොඳට ලස්සනයි කියලා. එතකොට තවත් එයා ඇඳ ගන්නවා. එයා තව දුරටත් ඇඳ ගන්නවා. එතකොට තව දුරටත් ඇඳගෙන මේ මිනිස්සයා හිතනවා නෑ එහෙනම් මේ ඇඳුම තමයි ලස්සනම ඇඳුම කියලා. ඉතින් මෙයා හන්දියක් ගානේ ওই කතාව කියාගෙන යනකොට එක වෛද්‍යවරයෙකුට හිතනවලු අනේ මේ මිනිහා කොච්චර අසරණයිද? මේ මිනිස්සයා ඇස් පේන්නේ නැතිකම නිසාම මේ වැරහැලි රෙද්දට ලස්සනම ඇඳුම කියලා රැවටිලානේ. හොඳම දේ තමයි මේ මිනිස්සයාට ලස්සනට මේ ඇඳුම ගැන තේරුම් ගන්න ඇස් පාදන එක. ඒ නිසා මේ ඇස් පේන්න සලස්වනවා කියලා මේ වෛද්‍යවරයා මෙයාව එක් කරගෙන ගිහින් බෙහෙත් කරනවා. බෙහෙත් කරනකොට ඇස් දෙක පේනවා. ඇස් පෑදුනා මෙයා බලනවා තමන්ගේ ඇඳුම දිහා.
මෙච්චරට ලස්සනයි කියලා මම මේ ලෝකේ මේ ඇඳුමට රැවටිලා හතර වටේට කැරකුණා. ඒ කියන්නේ මිනිස්සු හතරට ගියා. මිනිස්සු කිව්වා මේක ලස්සනයි කියලා. අනේ මේක බැරහැලි ඇඳුමක් නේ කියලා එයා යථාර්ථයට එනවා. පින්වත්නි, මේ යථාර්ථයට ආවේ ඇස් පාදපු නිසා. අපගේ ඇස් පෑදුවේ අපගේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි අපේ ඇස්වල මේ තියෙන මේ අන්ධකාරයෙන් වැහිලා ගියපු අපි වෙනත් කණ්ණාඩි වලින් ලෝකේ බලපු අපේ නේත්‍රාසංගල පෑදුවේ අපගේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපට තේරුණා මේක අපි හිතන තරම් ලස්සන එකක් නෙමෙයි කියලා. පින්වත්නි, අන්න ඒ වගේ එතකොට එයා කලකිරෙනව නේද? මේක ලස්සන එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒ කලකිරෙන යථාර්ථයත් එක්කනේ. එයා මුලින් අහුවෙලා හිටපු දේ යථාර්ථයේ තේරුනකොට ඒක අතහරිනවා මිසක් එහෙම නැතුව මේ ගිහිකම අත්හැරලා මහාන වෙන වගේ එකක්, මේ දරු මල්ලොත් එක්ක ජීවිතේ ගෙවන්නේ නැති විදිහ එකක් නෙමෙයි. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ නිබ්බිදාවටත් හේතු සහිතයි කියනවා. මේ නිබ්බිදාව කියන එකත් හේතු සහිතයි කියනවා. ඒකත් නිකාම් ඇති වෙච්ච එකක් නෙමෙයි කියනවා. ඒ කලකිරීමට හේතුව. කාච බික්කවේ නිබ්බිදාය උපනිසා යථාභූත ඥාන දස්සනං තිස්ස වචනීයං. මේ කලකිරීමට හේතුව තමයි යථාභූත ඥාන දර්ශනය කියනවා. මොකද්ද පින්වත්නි මේ යථාභූත ඥාන දර්ශනය කියන්නේ? යථාභූත ඥාන දර්ශනය කියන්නේ මේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්නවා. තියෙන එක ඒ විදිහට දැනගන්නවා. දැන් අපි වෙන එකක් විදිහටනේ දැනගන්නේ. දැන් අර ඇස් පේන්නේ නැති මිනිහා ඇත්තටම අවලස්සන ඇඳුමට රැවටුණා මේක තමයි ලස්සනම ඇඳුම කියලා. මේ මට හම්බ වුණේ රටේ තියෙන ලස්සනම ඇඳුම කියලා එයා මුලාවටපත් වුනේ නැද්ද? මුලාවටපත් වුණා. හේතුව යථාභූත, ඒ කියන්නේ යථාර්ථය දන්නේ නැහැ. ඒතර යථාභූත ඥාන දර්ශනය තමයි පින්වත්නි කලකිරීමට හේතුව. නිබ්බිදාවට හේතුව යථාභූත ඥාන දර්ශනය. ඒතර යථාභූත ඥාන දර්ශනේ දැනගත්තාම යාගේ ඇති වෙන කලකිරීම නිකන් ජොබ් එක නැති වෙනකොට ඇති වෙන කලකිරීම අන්න ඒ වගේ ලාමක එකක් නෙමෙයි. දැන් මට මතකයි එක්තරා කාලෙක හිටියා තරුණයෙක් අපිත් එක්ක බොහොම ලෙන්ගතුව හිටියා. ඔහු හරීම සද්ධාවෙන් හිටියා. අපිත් එක්ක වත් පිළිවෙත් කළා, වන්දනාමාන කරන ඒවා ඔක්කොම කරගෙන හිටියා. ඊට පස්සේ ඔහුට මේ හොඳට හිටියා. ඊට පස්සේ මට කිව්වා මේ ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්නත් ඕන කියලා. ඊට පස්සේ පැවිදි වෙන්න සුදුසු තැනක් මම කිව්වා බොහොම පරිස්සමට හොඳ තැනක් අපි හොයාගමු කියලා. ඉතින් පැවිදි වෙන කෙනෙක් හොඳ තැනක් හොයාගන්න ඕනනේ. ඊට පස්සේ මේ තැනකුත් හොයාගෙන ඉදී මේ තරුණයාට ජොබ් එකක් හම්බුණා. හොඳ රැකියාවක්, රජයේ හොඳ රැකියාවක් හම්බුණා. ඒ රැකියාව හම්බ වුණාට පස්සේ එයා තුල තිබුණු අර මේ ඇතිවෙච්ච කලකිරීම, පැවිද්දට තිබ්බ කැමැත්ත හේම යට ගියා. එතකොට එයා ඇත්තටම කලකිරලා තියෙන්නේ රැකියාව නැතිකම නිසා. දැන් බලන්න එතන ඇතිවෙච්ච නිර්වේදය කියන එක අර නිබ්බිදාවේ ස්වභාවය නෙමෙයි. එතකොට මේ නිබ්බිදාව කියන එක ඇති වෙන්නේ යථාභූත ඥාන දර්ශනයත් එක්ක. ඒකනේ මේක කිව්වේ කාච බික්කවේ නිබ්බිදාය උපනිසා යථාභූත ඥාන දර්ශනං තිස්ස වචනීයං. මහණෙනි යථාභූත ඥාන දර්ශනී කියලා එකක් නැත්තම් එයා තුල කලකිරීමක් නැහැ කියනවා. කලකිරුණා නම් ඒකට හේතුව යථාභූත ඥාන දර්ශනය. හැබැයි මොන කලකිරීමද? අම්මට දරුවා නැතුව, දරුවට අම්ම නැතුව, රැකියාව නැතුව, gedara ප්‍රශ්නයක් නිසා ඒ කලකිරීම නෙමෙයි. යථාභූත ඥාන දර්ශනය කියන එකත් හේතු සහිතයි කියනවා. යථාභූත ඥාන දර්ශනී හේතු සහිතයි. කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැනගන්න නැතුව ඇති වෙන කලකිරීම නිකන් සමහර කෙනෙක් ඉන්නවා කාලයකට නිකන් විමුක්තිය වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති වගේ කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඒක පොඩි වෙලාවකින් වෙනස් වෙනවා. ඒතකොට එයා අවංකව ධර්මයේ යථාභූත ඥාන දර්ශනින් කලකිරිලා නැහැ. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකලා නෙමෙයි කලකිරිලා තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ යථාභූත ඥාන දර්ශනය කියන එකත් නිකම් ඇති වෙච්ච එකක් නෙමෙයි. බලන්න පින්වත්නි පුදුම මානසික විශ්ලේෂණයක් නේ. මේ යථාභූත ඥාන දර්ශනය කියන එකක් නිකන් ඇති වෙච්ච එකක් නෙමෙයි. කාච බික්කවේ යථාභූත ඥාන දස්සනං උපනිසා සමාධිතිස්ස වචනීයං. මහණෙනි යථාභූත ඥාන දර්ශනයට ප්‍රත්‍ය තමයි සමාධිය කියනවා. මොකද්ද පින්වත්නි සමාධිය කියන්නේ? දැන් අපි සමාධිය ගැන මීට කලින් මතකයි චූල වේදල්ල සූත්‍රයෙන් අපි මෙත් සඳහන් විකාශයෙන්ම දේශනාවක් කළා. ඒතර අපි අර කියපු කාරණා නැවත නැවත කියන්න ඕනේ නැති නිසාත් අපි ඒ ගැන ලොකු විස්තරයක් කරන්න යන්නේ නෑ. මොකද්ද සමාධිය කියන්නේ? දැන් සමාධිය කියනකොට අපේ ඔළුවට එන්නේ හොඳට පළඟක් බැඳගෙන බද්ධ පරියන්කෙන් වාඩි වෙලා නිකන් භාවනා කරනවා වගේ එකක් නේ. නමුත් පින්වත්නි ධර්මයේ සමාධිය කියලා කියන්නේ හැම කුසල් සිතකම ඇතිවෙන චිත්ත ඒකාග්‍රතාවය. ඒ කියන්නේ හැම කුසල් සිතකම ඔබේ හිතේ ඒකාග්‍රතාවයක් පවතිනවා නම් ඔබ තුල සමාධිය තියෙනවා.
එතකොට සමාධිය වඩනවා කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ තුල සතිපට්ඨානයට බැහැ ගන්නවා කියන එක. සමාධි පරිස්කාර කියලා කියන්නේ ඒ සතර සතිපට්ඨානය තුල සතර සම්‍යක් ප්‍රදාන වීරිය පුහුණු කරනවා කියන එක. සමාධිය වඩනවා කියලා කියන්නේ සතිපට්ඨාන ධර්මයන් වීරියෙන් පුහුණු කරනවා කියන එක. දැන් බලන්න එතන සමාධිය කිව්වේ හැම කුසල් සිතකම ඔබ තුල පවතින චිත්ත ඒකාග්‍රතාවය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යථාභූත ඥාන දර්ශනයට. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැක ගන්න හේතුව උනේ මොකද්ද? ඒකත් උපනිසයි. ඒකත් හේතු සහිතයි. හේතුව තමයි සමාධි තිස්ස වචනීයං සමාධිය. හිතේ ඇතිවෙච්ච ඒකාග්‍රතාවයක් නිසා තමයි ඒ කියන්නේ කුසල් සිතක ඒකාග්‍රතාවයක් ඇතිවෙච්ච නිසා තමයි පින්වත්නි එයාට ඇත්තම ඒක තේරෙන්නේ. නැත්තම් එයාට ඇත්තම ඒක තේරෙන්නේ නෑ. ඒ ඇත්තම ඒක තේරුණාම ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ වෙනවා නිර්වේදය. ඒ කියන්නේ කලකිරෙනවා. ඒ නිර්වේදය නිසා මොකද්ද වෙන්නේ? විරාගාය නොයල්මක් ඇති වෙනවා. නොයල්ම නිසා මොකද වෙන්නේ පින්වත්නි? මිදීමක් විමුක්තියක් ඇති වෙනවා. මිදුණු නිසා මිදුණා කියලා දැනගන්නවා. ක්ෂය වීමේ ඥාණය. අන්න එතනින් තමයි නිවන ස්පර්ශ වෙන්නේ. දැන් බලන්න සමාධියටත් හේතු සහිතයි කියනවා. ඒ කියන්නේ දැන් පින්වත්නි සමාධිය ගත්තාම මේක පරිස්සමෙන් ලියා ගන්න ඕන මිච්ඡා සමාධියකුත් තියෙනවා පින්වත්නි. ඒ කියන්නේ මිච්ඡා දැන් සම්මා සමාධිය කියන්නේ කුසල් සිතක ඒකාග්‍රතාවය. මිච්ඡා සමාධිය කියන්නේ අකුසල් සිතක ඒකාග්‍රතාවය. දැන් මොකක් හරි රණ්ඩුවක් වුණොත් එහෙම සමහර විට පින්වත්නි හිත වෙන කොහෙවත් යන්නේ ඒකෙම පිහිටලා තියෙනවා. සමහර වෙලාවට එයා ගෙදරින් එළියට යනකොටත් අර අකුසලේමයි ඔළුවේ වැඩ කරන්නේ. ඇයිද දන්නේ රණ්ඩුනේ? ඇයි මටම ගැහුවේ? ඇයි අපේ දරුවටම ගැහුවේ? ඇයි අපේ අම්මා තාත්තා අතර මෙහෙම වුනේ? දැන් ඒකම යනවා. ඊට පස්සේ එයාට පාරේ කෙනෙක් හම්බුණත් ඔළුව එයා දකින්නේ නැහැ. ඒ කියන්නේ චක්කු විඥානියවත් ඇති වෙන්නේ නැහැ. එයා ඉච්ඡරට අරකට බැහැගෙන අකුසල් සිතට බැහැගෙන ඊට පස්සේ අකුසල් වඩා ගන්න විදිය බලන්න. දැන් සම්මා සමාධිය වඩනවා කිව්වේ සතර සතිපට්ඨානය තුල සිහිය පීඨනවා කියන එකනේ. ඒතර මිච්ඡා සමාධිය වැඩෙන්නේ හැම වෙලාවකම පින්වත්නි පංච නීවරණ ඔස්සේ. එයා හිතන හොද්ද පාඩමක් උගන්නන්න. මමත් කොහොම හරි ওই වාරුව ගන්න ඕන. පිනපව ගැන වැඩක් නැහැ. යන අපායක යනවා මොනවා හරි කරනවා. අන්න බලන්න පින්වත්නි ඒ මානසිකාරය විසිරෙන්නේ නැහැ. ඊට පස්සේ එයා වාහනේට ගොඩ වෙනවා. සමහර විට එයා ගෙදර යනකොට වාහනේට ගොඩ වෙනකොට ගෙදරට යනකම්ම අරක ඔළුවේ වැඩ කරනවා. සමහර විට ඉස්සරහින් යන වාහනේ පේන්නේ නැහැ. ඒකනේ ගොඩාක් ඇක්සිඩන්ට් වෙන්නේ. එයා වෙන කල්පනාවක. ඒ කල්පනාව සම්මා සමාධිය නම් පින්වත්නි ඒ සම්මා සමාධිය නිසා එයාගේ ජීවිතේ පින්වත්නි යථාභූත ඥාන දර්ශනයටමයි උදව්ව. යථාභූත ඥාන දර්ශනයේ නිර්වේදයටමයි උදව් වෙන්නේ. නිර්වේදයේ විරාගයටමයි උදව් වෙන්නේ. ඒ කියන්නේ නොයල්මට. නොයල්ම නම් විමුක්තියටමයි උදව් වෙන්නේ. විමුක්තිය නම් මිදුනා කියලා දැනගත්ත ඥානිය නම් වූ ආසවක්ඛය ඥානය, ක්ෂයේ ඥානයටයි උදව් වෙන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ සමාධියත් ප්‍රත්‍ය සහිතයි කියනවා. මේ සමාධිය නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි. සමාධියටත් හේතුවක් තියෙනවා කියනවා. කාච බික්කවේ සමාධිස්ස උපනිසා සුඛං තිස්ස වචනීයං. පින්වත් මහණෙනි මේ සමාධියට හේතුව තමයි සැපය කියනවා. මොකද්ද මේ සැපය? සැපය කියන්නේ සිතේ කයෙහි සැපයක් ඇති වෙනවා. දැන් සැප විඳිනවා කියනකොට ඒ අපි විඳින සැපේ පින්වත්නි කාමයට බර සැපයක්. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ නිරාමිස සැපයක් මේක. මේක නිවීමෙන් ලැබෙන සැපයක්. දැන් අපි විඳින සැපේ අවුස්ස ගැනීමෙන් ලැබෙන සැපයක්. ඒතකොට මේ අවුස්ස ගැනීමෙන් ලැබෙන සැපේ නම් සමාධියට උදව් වෙන්නේ නැහැ. සමාධියට උදව්වක් නැහැ කියන්නේ එයාගේ හිතේ ඒකාග්‍රතාවයක්වත් යථාභූත ඥාන දර්ශනයක් මොකක්වත් උපදින්නේ නැහැ නේ. ඒතකොට මෙතන කියන්නේ මොකද්ද? මෙතන කියන්නේ අර ඊට වඩා ප්‍රශස්ත සැපයක් ගැන සුඛන්තිස්ස වචනීය. ඒ කියන්නේ සිතේ කයේ නිරාමිස සැපයක් උපදිනවා. ඒකේ ඇවිස්සුණු ගතියක් නැහැ පින්වත්නි. දැන් අපි විඳින සුඛය ඇස්සේ අපි සැපයි කියන එක ඇස්සේ ඇවිස්සිච්ච ගතියක් තියෙනවා. නිකන් මේ කැළඹිච්ච ගතියක් තියෙනවා. නමුත් මෙතන කතා කරන නිවීම බොහොම නිරාමිසයි. ඒක ඒ තුල ඇවිස්සිච්ච ගතියක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඊළඟට මතක් කරනවා පින්වත් මහණෙනි මේ ඇවිස්සුන නැති සිතේ කයේ ඇතිවෙච්ච සැපයත් පින්වත් මහණෙනි නිකම් ඇතිවෙච්ච එකක් නෙමේ. කාච බික්කවේ සුකස්ස උපනිසා පස්සද්දි තිස්ස වචනීයං. පින්වත් මහණෙනි ඒ සැපයට උදව් වුණේ පස්සද්දිය. මොකද්ද පින්වත්නි පස්සද්දිය කියලා කියන්නේ? දැන් මේ වචන සමහර වෙලාවට ධර්මයේ ඇහිලා තියෙනවා. නමුත් අපිට මේවා ගැන තේරුමක් නැහැ.
පස්සද්ධිය කියන එකට අපිට පැයක් විතර බණක් කියන්න පුළුවන්. පස්සද්ධිය කියන එකට එක වචනයකින් අර්ථයක් දුන්නොත් පස්සද්ධිය කියලා කියන්නේ සංසිඳීම. සංසිඳීම. ඒ කියන්නේ සිතත් කයත් හොඳට සංසිඳිලා යනවා. අර ඇවිස්සෙන්නෙම නැති වෙනවා. ඇවිස්සෙන්නේ නැති නිසා ඇවිස්සෙන්නේ නැතිවීම මුල් කරගෙන ඇති වෙන සැපයක් උපදිනවා. ඒ කියන්නේ සිතත් කයත් ඇවිස්සෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒ කියන්නේ සංසිඳිලා යනවා. ඒ හිතත් කයත් ඇවිස්සෙන්නේ නැති නිසාම පින්නත් නේ ඇවිස්සෙන්නේ නැති එක නිසා සැපයක් උපදිනවා. ඒකට කියනවා මොකද්ද? සුඛය කියලා. ඒ සුඛය නිසාම යාගේ හිතේ සමාධියක් ඇති වෙනවා. පින්නත් නේ ඇඟයි කයයි හොඳ ඇඟයි හිතයි ඔක්කොම හොඳට සැහැල්ලු වුණ වෙලාවක නේද පින්නත් නේ සමාධියක් ඇති උනේ. යම් වෙලාවක හිතේ සමාධියක් ඇති වුණා නම් ඒ ඇති වෙච්ච සමාධිය ඇති වුණ වෙලාවේ ඔබේ කයයි හිතයි දෙකම හොඳට සැහැල්ලු වෙච්ච වෙලාවක්. එහෙම නැති වෙලාවක සමාධියක් උපදව ගන්නෑ. දැන් බලන්න එහෙමනම් සමාධියක් උපදව ගන්න කෙනෙක් හිතයි කයයි සැහැල්ලු කර ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට තමයි මේ පස්සද්ධිය නිසා, ඒ කියන්නේ සංසිඳීම නිසා හිතේ සැපයක් ඇති වෙන්නේ නිරාමිස. ඒක ඇවිස්සিলা නැහැ. ඇවිස්සিলা නැති නිසා සැපයක් ඇති වෙනවා. ඒ සැපේ නිසාම හිතේ සමාධියක් ඇති වෙනවා. කුසල් සිතේ ඒකාග්‍රතාවයක්. ඒකාග්‍රතාවයේ නිසාම යාගේ හිතේ යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් එයා දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකින නිසා නිර්වේදයක්, නිබ්බිදාවක්, කලකිරීමක් ඇති වෙනවා. කලකිරීම නිසා විරාගයක්, නොයල්මක් ඇති වෙනවා. නොයල්ම නිසා මිදීමේ මිදුනා කියන ස්වභාවයක් ඇති වෙනවා. විමුක්තිය. විමුක්තිය නිසා පින්වත්නි ක්ෂය වීමේ ඥානං, කයේ ඥානං, කයේ ඥානං කිව්වේ ක්ෂය වීමේ ඥානයක්. අරහත් සිතක් යාට ඇති වෙනවා. බලන්න පින්වත්නි මේ අරහත් සිත කියන එක මේක පුදුම විදියට විශ්ලේෂණය කරලා විමසා භාග්‍යවතුන් වහන්සේ මතක් කරන විදිය බලන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ සංසිඳීම ඒ කියන්නේ පස්සද්ධිය කියන එක නිකම්ම ඇති වෙච්ච එකක් නෙවෙයි. පස්සද්ධියටත් හේතු සහිතයි කියනවා. මොකද්ද? කාච බික්කවේ පස්සද්ධියා උපනිසා පීති තිස්ස වචනියං. ඒකටත් හේතුවක් තියෙනවා කියනවා. ඒකට මොකද්ද? ප්‍රීතිය. පස්සද්ධියට හේතුව මොකද්ද? පස්සද්ධියක සංසිඳෙන්න හේතුව මොකද්ද? ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ මේ ප්‍රීතිය නිකන් මේ බත් කෑවහම ඇති වෙන, එහෙමත් නැත්නම් උපන් දිනේට ගන්න මේ උපන් දින උත්සවයක් නිසා ඇති වෙන ප්‍රීතිය වගේ එකක් නෙමෙයි. මේ ප්‍රීතිය තුලත් ඇවිස්සුණු බවක් නැහැ. සිතත් කයත් සංසිඳුවන බවක් ඇති වෙනවා. මේක ටිකක් නෙක්ඛම්මයට බරයි. ඒ කියන්නේ කාමයට බර නෑ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ ප්‍රීතිය කියන ස්වභාවයත් නිකම්ම ඇති වෙච්ච එකක් නෙමෙයි. කාච බික්කවේ පීතියා උපනිසා. පීතියා උපනිසා පාමොජ්ජත්තිස්ස වචනීයං. ප්‍රීතියට උදව් වෙන්නේ පාමොජ්ජය. පාමොජ්ජය කියන්නේ ප්‍රමුදිත බව. ප්‍රමුදිත බව කියන්නේ ප්‍රමුදිත බවට ටිකක් කිට්ටුවට කියන්න පුළුවන් තරුණ ප්‍රීතිය. ඒ කියන්නේ ප්‍රීතිය තරම්ම උඩුදුවල නෑ. ප්‍රීතිය තරුණ අවදිය. ඒ කියන්නේ මෙහෙම කළොත් නම් අනේ මට ප්‍රීතියක් ඇති වෙයි වගේ හිතෙනවා. නමුත් ඒක ප්‍රීතිය නෙමෙයි. ඒකට පාමොජ්ජය කියන එකට ධර්මයේ තියෙනවා තරුණ ප්‍රීතිය කියලා. ඒ කියන්නේ මෝරපු නැති ප්‍රීතියක් ඒක. ප්‍රීතිය තරුණයි. ඒ කියන්නේ මේක කළොත් හොඳයි කියලා කරන්න කැමැත්තත් එක්ක ඇති වෙනවා ප්‍රීතිය. මේක කළොත් නම් හරියයි. ওই බණ ටික තේරෙනකොට සමහරට අනේ මේ වැඩේ කරොත් නම් මට මෙහෙම කරගන්න පුළුවන් කියලා ඇති වෙනව නේද? ඒක පින්වත්නි ඔබ තුල ඇති වෙන ප්‍රීතිය නෙමෙයි. මේ ඒකේ ප්‍රමුදිත බවක් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රීතියේ තරුණ කාලය. ඉතින් මේවා හුඟක් ගැඹුරුයි මම මේ ඔබට තේරෙන්න කිව්වට. එතකොට ප්‍රාමොජ්ජය කියන්නේ ප්‍රීතියේම ප්‍රාථමික අවස්ථාවක්. ඒ ප්‍රාථමික අවස්ථාව කියලා කියන්නේ කරන්න ඕන කියලා කැමැත්තක් ඇති වෙනවා. මෙහෙම කළොත් මට ප්‍රීතිය ඇති වෙයි කියලා හිතනවා. ඒතර පාමොජ්ජය කියන කරන්න ඇති වෙන ඒ කියන්නේ මේ වැඩේ කළොත් හරියයි කියන එකත් එක්ක මිශ්‍ර වෙච්ච ඊටාම ස්වල්ප ප්‍රීතියක්. දැන් බණ අහනකොට ඇති වෙන්නේ ඒ පාමොජ්ජයක් ගොඩක් දෙනෙකුට තියෙන්නේ. ඒගොල්ලන් හිතනවා මේ හාන්දරෝ කියන එක කළොත් එහෙම මට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි. මං හිතනවා මේ වැඩේ මට කරගන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඒ නිසා තමයි යා ප්‍රීතියටපත් වෙන්නේ. අර ඇවිස්සුණු නැති ස්වභාවයක් තුළ යා පුදුම විදියට ප්‍රීතියක් හිතේ ඇති වෙනවා. ඒ ප්‍රීතිය නිසා මෙයාගේ සංසිඳුණු බවක්, සිතත් කයත් සංසිඳුණු බවක්, සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ සැහැල්ලුව නිසාම පින්වත්නි යාගේ හිතේ බොහොම නිරාමිස සැපයක් යාගේ ඇති වෙනවා. කයෙත් ඇති වෙනවා, හිතෙත් ඇති වෙනවා. කරලා බලන්න පින්වත්නි.
එහෙම ඇති වෙනකොට එයාගේ හිතේ කුසල් සිතේ ඒකාග්‍රතාවය නම් වූ සමාධිය ඇති වෙනවා. සමාධිය නිසා එයාට ඇත්තම කතාව තේරෙනවා. යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටියෙන් තේරෙනවා. ඒ ඇත්ත ඇති හැටියෙන් තේරුම් නිසා එයාට මේ දුක ගැන කලකිරීමක් ඇති වෙනවා. නිර්වේදයක් ඇතිවීම නිසා යාට නොයල්මක් ඇති වෙනවා. නොයල්ම නිසා මිදීමක් විමුක්තිය හම්බ වෙනවා. විමුක්තිය මුණ ගැහිම නිසා මම මිදුණා කියලා ක්ෂය වීමේ ඥානයක් උපදිනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ ප්‍රමුදිත බව පාමොජ්ජයත් නිකම් ඇති වෙච්ච එකක් නෙමෙයි. කාච බික්කවේ පාමොජ්ජස්ස උපනිසා සද්ධා තිස්ස වචනීයං. ප්‍රමුදිත බව තරුණ ප්‍රීතියට හේතුව තමයි ශ්‍රද්ධාව. අන්න බලන්න පින්නත් හරි ලස්සනයිනේ. මෙතකොට මේ වැඩපිළිවෙලේ පදනම සද්ධාවයි. සද්ධා තිස්ස වචනීයං. සද්ධාව නිසා තමයි එයාගේ හිතේ පාමොජ්ජයක් ඇති වෙන්නේ කියනවා. මේක කළොත් හරියයි කියලා හිතෙනවා. ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ දැන් සද්ධාව ගැන මම කියන්න යන්නේ මේ නිතර බණ වලින් සද්ධාව ගැන ඇහෙන නිසා. එතකොට සද්ධාව කියන එක ඇති වුණේ නිකම්ම නෙමෙයි පාමොජ්ජයක් නිසා. මේක කළොත් හරියයි කියලා එයාට ඊට පස්සේ ඇති වෙනවා අදහසක්. ඒ නිසා යාට ඉදිරියට ගිහින් ක්ෂය වීමේ ඥානෙ දක්වාම යාගේ ප්‍රඥාව අවදි වෙනවා. උන්වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ සද්ධාව කියන එකත් නිකම් ඇති වෙච්ච එකක් නෙමෙයි. බලන්න බොහොම ගැඹුරු දේශනාවක්. දැන් අපි සද්ධාව ගැන තෝරගෙන ගිහින් එතනින් එහාට අපිට තෝරගන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි සද්ධාවත් නිකම් ඇති වෙච්ච එකක් නෙමෙයි. කාච බික්කවේ සද්ධාය උපනිසා දුක්ඛං තිස්ස වචනීය. මහණෙනි සද්ධාවට හේතුව දුක කියනවා. සද්ධාවට හේතුව මොකද්ද? දුකයි පින්වත්නි. එතකොට එයා සද්ධාව හදාගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය නිසා නෙමෙයි. දැන් මේක හරිම ප්‍රශස්ත ශ්‍රාවකයෙක්ගේ අදහසක්. එතකොට එයා බුදුරජාණන් වහන්සේගේ රූපයට, උන්වහන්සේගේ නේත්‍රා සංගලට, උන්වහන්සේගේ හැඩරුවට, උන්වහන්සේ සිවුර පොරවන ඉන්න විදියට, වඩින විදියට, පාත්‍රේ පරිහරණය ඒකට නෙමෙයි පැහැදිලා තියෙන්නේ. මොකද්ද? සද්ධාව හේතු සහිතයි. කාච බික්කවේ සද්ධාය උපනිසා දුක්ඛා තිස්ස වචනීය. එයා දුක නිසායි සද්ධාව හදාගෙන තියෙන්නේ. මේ යන එක දුකයි. මේ ගමන මහා දුක් ගොඩක්, දුක්ඛ ස්කන්ධයක් මේක තියෙන්නේ. මේ දුකට හේතුව තණ්හාවයි. මේ තණ්හාව නිසා දුක ඇති වෙනවා. තණ්හාව නැති වුණොත් දුක නැහැ. දුක නැති කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ මාර්ගය හිතේ ඇති උනේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ හිතේ නේද කියලා යා බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව හදා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති උනේ මොකක් නිසාද? ශ්‍රද්ධාව ඇතිලා තියෙන්නේ දුක නිසා. දැන් අපිට ශ්‍රද්ධාව ඇති උනේ අම්මා කියපු නිසානේ. නමුත් ආර්ය ශ්‍රාවකයාගේ මේ සැබෑ ගැඹුරට යන බුද්ධ ශ්‍රාවකයාගේ කියන්නේ ක්ෂය වීමේ ඥානීය දක්වාම මේ මොහොතේ ප්‍රශ්නේ විසඳ ගන්න කෙනාගේ සද්ධාවට හේතු වෙලා තියෙන්නේ මොකද්ද? කාච බික්කවේ සද්ධායෝපනිසා දුක්ඛං තිස්ස වචනීයං. දුක නිසා එයා සද්ධාව හදාගෙන තියෙන්නේ. ඒතර දුක නිසා සද්ධාව හදාගත්ත කෙනා එයා කල්පනා කරන්නේ අනේ භාග්‍යවතුන් වහන්සේගේ හිතේ මේ ධර්මිය උපන්නා නේද? දුක ඉවර කරගන්න ධර්මයක් හම්බ වුණා නේද කියලා සද්ධාව හදා ගන්නවා. මේ දුක හමාර කරපු මුනිවරු ඉන්නවා නේද කියලා ඒ අරහතුන් පිළිබඳ සද්ධාාවක් හදා ගන්නවා. ඒ රහතුන් නියෝජනය කරන සංඝයා ගැන සද්ධාාවක් හදා ගන්නවා. එහෙමනම් පින්වත්නි දුක නිසාමයි සද්ධාව හදා ගන්න ඕන. දුක්ඛෝප නිසා සද්ධා. දුක නිසාමයි පින්වත්නි සද්ධාව හදා ගන්න ඕන. ඊට පස්සේ අපි එතනින් එහාට අපි කතා කරගෙන යන්න අවශ්‍ය නැහැ. මොකද පටිච්ච සමුප්පාදය ගැන මෙත් සඳහන් විකාශය අපි දේශනා කරලා තියෙනවා. ඒ නිසා එතනින් පස්සේ උන්වහන්සේ කියනවා දුකටත් හේතුවක් තියෙනවා. කායච බික්කවේ දුක්ඛස්ස උපනිසා ජාති තිස්ස වචනය. දුකට හේතුව ජාතිය. ඉපදීම. දැන් කෙටියෙන් කිව්වොත්. එතකොට ඉපදීම නිසා දුක ඇති වෙන්නේ. දැන් ඉපදීමටත් හේතුවක් තියෙනවා. කාච බික්කවේ ජාතියා උපනිසා බහෝතිස්ස වචනීය. ඉපදීමට හේතුව විපාක පිණිස කර්ම හැදීම. විපාක පිණිස කර්ම හැදීමත් නිකම්ම නෙමෙයි. ඒකටත් ප්‍රත්‍ය සහිතයි. ඒකට හේතුව තමයි පින්වත්නි උපාදානය. උපාදානයටත් හේතුවක් තියෙනවා. උපාදාන කියන්නේ බැඳිලා යනවා. බැඳී යාමට හේතුව තමයි පින්වත්නි තණ්හාව. තණ්හාවටත් හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුව තමයි පින්වත්නි විඳින්න යාම. විඳින නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. වේදනාවටත් හේතුවක් තියෙනවා පින්වත්නි. වේදනාවට හේතුව තමයි පින්වත්නි ස්පර්ශය. පස්සපච්චය වේදනා. ස්පර්ශයටත් හේතුවක් තියෙනවා. ස්පර්ශයට හේතුව තමයි ආයතන 6. ඇස කියලා ආයතනයක් තිබ්බ නිසා ඇහි ස්පර්ශය ඇති වුණා. කන කියලා ආයතනයක් තිබ්බ නිසා කනේ ස්පර්ශය. ඒකටත් හේතුවක් තියෙනවා. ඒතර උන්වහන්සේ මතක් කරනවා මහණෙනි ඒත් නිකම්ම ඇති වෙච්ච එකක්
නෙමෙයි. ස්පර්ශයෙන් ආයතන 6 නම් ආයතන 6 ඇති උනේ නාම රූප නිසා. නාම රූප කියලා දෙකක් එකතු වුනේ නැත්නම් ආයතනයක් වෙන්නේ නැහැ. මලමිනි වලට ආයතන නැත්තේ ඒකයි. ඇහැ ඒ විදියටම තියෙනවා. නමුත් ඒක ආයතනයක් නෙමෙයි. ඇයි නාම ධර්ම එකතු වෙලා නැහැනේ. ඒතකොට නාම රූප කියන දෙකක් එකතු වෙන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි විඥානපච්චය නාම රූප. විඥානයක් ගැබකට බැහැ ගැනීම. විඥානේ පහළ වීම. විඥානේ පහළ වීමත් ප්‍රත්‍ය සහිතයි. මොකද්ද? සංකාරපච්චය විඥාන. පින් වශයෙන්, පව් වශයෙන්, ධානා සිත් වශයෙන් දියුණු කරගත සංස්කාර. සංස්කාරයත් හේතු සහිතයි. හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව දන්නේ නැතිකම. මෙහෙම පණිවිඩයක්, මෙහෙම සුන්දර රහසක් එයා දන්නේ නැහැ. ඒ උන්වහන්සේ ඒක හරි ලස්සනට කියනවා මහණෙනි, පර්වතයකට වහිනකොට ඒ පර්වතයේ උඩට වහිනකොට ඒකෙන් පහත් බිම් තෙමිල්ගෙන යනවා කියනවා. පහත් බිම් තෙමීගෙන යනකොට පින්වත් මහණෙනි ඒ වර්ෂාව නිසා දිය ඇලි පිරෙනවා. දිය ඇලි පිරෙනකොට දිය අගල් පිරෙනවා කියනවා. ඊට පස්සේ මහණෙනි කුඩා වැව් පිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මහා වැව් පිරෙන්න පටන් ගන්නවා කියනවා. මහණෙනි ඒ නිසා කුඩා ගංගා පිරෙනවා කියනවා. කුඩා ගංගා පිරීගෙන මහා ගංගා පිරීලා අවසානයේ මහා සමුද්‍රය දක්වාම උඩින් වැටෙන ජල ධාරාව පිරීගෙන ගිහින් මහා සමුද්‍රය පුරවනවා කියනවා. ඒ වගේ පින්වත් මහණෙනි අවිද්‍යාව නිසා සංස්කාරයත්, සංස්කාරය නිසා විඥානයත්, විඥානය නිසා නාම රූපයත්, නාම රූප නිසා සලආයතනත්, සලආයතන නිසා පින්වත් ස්පර්ශයත්, ස්පර්ශය නිසා වේදනාවත්, වේදනාව නිසා තණ්හාවත්, තණ්හාව නිසා උපාදානයත්, උපාදානය නිසා විපාක පිණිස කර්ම හැදීම නම් වූ භවයත්, භවය නිසා ජාතියත්, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුකත්, දුක නිසාම පින්වත්නි සද්ධාවත්, සද්ධාව නිසාම පින්වත්නි හිතේ ප්‍රමුදිත බවකුත්, තරුණ ප්‍රීතියකුත්, මේක කළොත් හරියයි කියන අදහසත්, ඒ නිසාම පින්වත්නි හිතේ ප්‍රීතියත්, ඒ කියන්නේ අවිස්සුණු නැති බවක්, ඇවිස්සීමකින් තොරව ඇතිවෙන බොහෝම කයේ හිතේ ඇතිවෙන නිරාමිස ප්‍රීතියකුත්, ඒක නෙක්ඛම්මයට බරයි, කාමයට බර නැහැ. නෙක්ඛම්මයට බර ප්‍රීතිය නිසා පස්සද්ධියත්, ඒ කියන්නේ හිතේ සංසිඳුණු බවකුත්, කයේ සංසිඳුණු බවකුත්, ඇවිස්සුණු බවක් නැතිකමකුත්, සිතේ කයේ සැහැල්ලු බවකුත් ඇති වෙනවා. ඒ නිසාම හිතේ සුඛයක් ඇති වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නිරාමිසයි. ඒක නිකන් සින්දුවක් අහලා ලබන වගේ සැපයක් නෙමෙයි. ඒකත් නෙක්ඛම්මයට බරයි, නිවීමට කිට්ටුයි. ඒ සැපේ නිසාම හිතේ සමාධියක්, හිතේ ඒකාග්‍රතාවයත්, ඒකාග්‍රතාවයේ නිසාම ඇත්ත ඇති සැටියෙන් දකින යථාභූත ඥාන දර්ශනයත්, යථාභූත ඥාන දර්ශනයේ දකින්නකොට දුක ගැන කලකිරීමක්, නිර්වේදයකුත්, නිබ්බිදාවකුත් ඇති වෙනවා. නිබ්බිදාව නිසාම හිතේ නොයල්මක්, විරාගයක් මතුවෙනවා. නොයල්ම නිසාම පින්වත්නි එයාගේ ජීවිතේ විමුක්තියක්, ආශ්‍රව ක්ෂය වීමේ විමුක්තියක්, මිදීමක් ඇති වෙනවා. මිදීම නිසා මිදුනා කියන ඥානයක් ඇති වෙනවා. බලන්න හේතු සහිතව හරි ලස්සනට කියපු ලස්සන ධර්මපරයයක් තමයි අද වඩාත් ගැඹුරු පැය ගානක ධර්ම හරයක් තියෙන උපනිෂ සූත්‍රය ඇසුරෙන් අපි වේගයෙන් ධර්ම කාරණා ටික කියාගෙන ගියේ. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ, ධර්ම අවබෝධයේ පිණිස මේ දේශනාව උපකාර වේවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වය මේදානි, ශමිල, පෝතලි, එවැගේම ප්‍රමේෂ්, නොමානි, හිමාල්, නුවන්ප්‍රිය, මිහිරානි, චලිතා, ශානක කියන දරුදරියන් මැදිහත් වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් අද මේ දේශනාවට දායකත්වයේ දැරුවේ. ඉතින් මේ දේශනාව තුළ අපේ පුද්ගලික කතාන්දර නැහැ. මේකේ තිබ්බේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර බුද්ධ වචනේ පමණමයි. ඒ නිසා මේ කාලේ ඉතා හරවත් කාලයක් වෙයි කියලා අපි හිතනවා. ඒ දරුවෝ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. ඔබ හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එයත් බලාපොරොත්තු වෙනවා වසර 3කට පෙර ජනවාරි මාසයේ 30 වන දින පරලෝ සැපත් වුණු බස්නායක ටිකිරි බණ්ඩාර පියතුමාට ඥාතිවරයාට අනුමෝදනා කිරීම ප්‍රධාන අරමුණ. එතුමාගේ භවගාමී සසර සුවපත් වේවා. එතුමා දුකක නම් දුකින් අත මිදේවා. සැපතක නම් ඒ සැප වඩා දියුණු කරගනිත්වා. ටිකිරි බණ්ඩාර පියතුමන්ට, ඒ බස්නායක ටිකිරි බණ්ඩාර මහත්මයාට මේ පින් උපකාර වීම තුලින් මේ බලවත් ධර්ම දානමේ කුසලානිසංසයන්ගේ බලයෙන් ජාත්‍ය ආදී දුකෙන් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිස දේශනාමේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම පරලෝ සැපත් වුණු ලලිත් වල්දෙනිය පියාණන්ට සහ ඒ සිරියාවතී මෑණියන්, සෝමාවතී දිසානායක, ප්‍රේමාවතී දිසානායක, ලොකුමැණිකේ මිත්තණිය, ලොකුමැණිකේ ආදී සියලු මිත්තණීන්ට, ඒ වගේම
ජේමිස් පෙරේරා සහ අබේරත්න බණ්ඩාර අර්විස් මාර්තිස් කියන තමන්ගේ ඥාතිවරු සියලු දෙනාටමද ඒ ඇත්තන්ගේ භවගාමි සසර සුවපත් කරගන්නටම මේ පින් උපකාර වේවා. ඒ තමන්ගේ වැඩිහිටි ඥාතිවරු සිහි කරලා ඒ ඇත්තන්ටද අනුමෝදනා කරන අදහසයි ඒ දරුවෝ හැම දෙනා තුළම පවතින්නේ. සියලු දෙනාගේම භවගාමි සංසාරික ජීවිතේ සුවපත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පරලෝ සැපත් වුණු පියාණන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ටත් ඒ වගේම මේ දරුවන්ගේ නාමිකව පැහැදිලි කරපු හැම දෙනාගේම නමින් මියගිය වර්ග පරම්පරානුගත සියලු ඥාතීන්ටත් මේ පින් උපකාර වේවා කියන අදිෂ්ඨානයත් මිය පරලෝකීය වසර 3කට පෙර පරලෝ සැපත් වුණු බස්නායක ටිකිරි බණ්ඩාර පියතුමන් ප්‍රදාන මියගිය සියලු ඥාතීන්ට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණසම මේ දේශනාමේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින ගුණවතී මර්තිස් බණ්ඩාර මෑණියන්ටත් ඒ වගේම සෝමා රන්දොඹගේ මෑණියන්ටත් නාලිනී රණවීර මෑණියන් සහ ජයති රණවීර පියාණන් ඇතුළු බණ්ඩාර පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම වල්දෙනිය පවුලේ සියලු දෙනාටමත් රණවීර පවුලේ සියලු දෙනාටත් දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම සත්පුරුෂ හැඟීම ඇති කරගෙන තියෙනවා. ඒ වගේම සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම ඒ වගේම කල්යාණ මිත්‍ර හැම දෙනාටම මෙත් සඳහා විකාශයේ ශ්‍රවණය කරන නරඹන පින්වත් හැම දෙනාටමත් වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් ගැඹුරු බුද්ධ වචනය උපකාර වේවා හේතු වේවා වාසනාව වේවා කියලා දරුවෝ ප්‍රාර්ථනා කරනවා. මේ කටයුතු කරේ නිරන්තරයෙන් අනුශාසනා කරන නම කියන්න අවසරයි පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයටත් මෙත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඔබ අප සියලු දෙනාටමත් මේ බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන අදිෂ්ඨාන සහිතව අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සමසිත දහමින් සනසන මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධාභිවන්දනා සමග පුරාහෝරාවක කාලයක් ඔබ නිරත වී සිටියා ධර්ම ශ්‍රවණාභිලාෂීව. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව සිද්ධ කරනු ලැබූ කොළඹ 10 මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි නම කියනට පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමින් වහන්සේට සාදු නදින්නතු පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. සාදු සාදු සාදු. සදහවතුන් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කළා වූ මේදානි මහත්මිය වගේම ශමිල ඒ වගේම පෝතලී ප්‍රමේශ් ඒ වගේම නොමානි හිමාල් නුවන්ප්‍රිය මිහිරානි ඒ වගේම චරිතා ශානක යන දූ දරුවන් ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවාය ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සියලු ප්‍රාර්ථනාවන් එලෙසින්ම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා සිද්ධ කරමින් ඔබේ නිවහනින් සමුගන්නටයි සූදානම් වෙන්නේ. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.